අලුත් ව්‍යවස්ථාවක් හදන යෝජනාව ගැන නිර්දේශයට අමාත්‍ය මණ්ඩල අලු කමිටුවක්. ෂෙඩ් ළඟ තදබදය හෙට සවස වන විට අවසන්. ටැංකි රථ හිමියන් කියයි. පිරිපහදු තෙල් ඉන්දිය තෙල් සංස්ථාවෙන් ගන්න කැබිනට් අනුමැතිය. ජීවන වියදම පාලනයට ජනපති අගමැති මුල් වී ඇමතිවරුයි රාජ්‍ය ඇමතිවරුයි එක්ක අනුකාරක සභාවක් හදයි. අඩු ආදායම්ලාභී පවුල්වලට ජූලි වෙනකම්ම මුදලින් ආධාරයක්. අලුත් සඳ දකි ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාසය අතහරී. ඉන්දියාවේ උද්ධමනය ඉහළ නකි පෞද්ගලික පාසල් වලින් බහුතරයක් දරුවන් ඉවත් කරගනී. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ඔබ මේ එක්වන්න. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමා වෙත බාර දී තිබෙනවා. එම වාර්තාවේ කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නාලක ගොඩහේවා මහතායි මේ බව ප්‍රකාශ කළේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව අතිගරු ජනාධිපතිතුමා වෙත බාර දීලා තිබෙනවා. එකී වාර්තාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කොට අමාත්‍ය මණ්ඩලය වෙත යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ඒ අනු කමිටුවේ ඉන්නවා ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, තමා සභාපතිත්වය දරන්නේ, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා දීවර අමාත්‍ය, ගරු වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා, එවැගේම ගරු අලි සබ්රි මැතිතුමා 21 වෙනි සංශෝධනය පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය අනු කමිටුවක් පත් කරන ලැබුවා. මේ අනු කමිටුවම තමයි මෙතනදීත් සම්බන්ධ වන්නේ. දන්නවා මේ රටේ මේ ජීවන වියදම සම්බන්ධයෙන් විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් තියෙනවා. දැන් අමාත්‍ය මණ්ඩලයේ සිදු වෙච්ච සංශෝධනත් එක්ක ඒ අනුකාරක සභාව වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒසත් ජීවන වියදම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම පිණිස අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගීත්වය යටතේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහ අනෙකුත් අදාළ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නා. බැදුන්කමුවේ හස්තියා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා. 2005 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 13කදී ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර කරඬුව වැඩ වූ මංගල හස්තරාජා වන නැඳුඟුමේ හස්තරාජා 2022 මාර්තු මාසයේ 7 වෙනිදා ජීවිතක්ෂයට පත් වුණා. මේ වන විට එම හස්තරාජයාගේ මෘත ශරීරය සංරක්ෂණය කර තැබීමට අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා. නැඳුඟුමේ රාජා හස්තරාජයා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස යෝජනාවක් ඊයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා. දැන් ඇත්තටම ඔබතුමාලා ජනතාවට කියන්න රජයේ ස්ථාවරත්වය මොකක්ද? ජනාධිපතිතුමා ඉවත් වෙනවද? අගමැතිතුමා ඉවත් වෙනවද? අපිට මේ වෙලාවේ මේ தත්ත්වයේ ඉදිරියේදී සිද්ධ වෙන්නේ කොහොමද? හෙට දිනේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන නිශ්චිතවම ජනතාවට කියන්න හැකියාවක් නැහැ. මොකද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් තිබෙනවා. අවසාන තීන්දුවක් මේ වන විට ගෙන නැති නිසා. තවත් සාකච්ඡා කීපයක් පැවැත්වීමට නියමිතයි ඉදිරි දින කීපය තුළ. දැනට තිබෙන තත්ත්වය තමයි ජනාධිපතිතුමා රටේ පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලටගෙන කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් කරලා තිබෙනවා. ඒ කැබිනට් මණ්ඩලය සහ ජනාධිපතිතුමා රජය පවත්වාගෙන යනවා. ඉන්ධන පිරවුම්මල් ආශ්‍රිතව පවතින තදබදය හෙට පස්වරුව වන විට අවසන් වන බව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. වර්ජන ක්‍රියාමාර්ගයේ හේතුවෙන් පසුගිය දින දෙකේ ඉන්ධන බෙදා හැරීමට බාධා එල්ල වුණත් එය යථා තත්ත්වයට පත් ඇති බවයි එම සංගමය සඳහන් කරන්නේ. ඉන්දිය අපනයන ආනයන බැංකු සහය මත ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය මුදලින් ඉන්ධන ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. මේ අතර මීට ස්වල්ප වේලාවකට පෙර නොරොච්චෝලේ බලාකාරයේ හදිසි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. ඒ යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින 5ක් ගතවන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ. පෞද්ගලික ටැංකි රථ රියතුරන් වර්ජන ක්‍රියාමාර්ගයේ අත්හැරීමත් සමග තෙල් බෙදා හැරීමේ කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරෙනවා. ඒ හේතුවෙන් එම ටැංකි රථ සඳහා බාධා නොකරන ලෙසට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉල්ලීමක් කරනවා. බෞසර් රථයකට ඊයේ ප්‍රහාරයක් එල්ලපු අතර එවැනි බාධා කිරීම් වලින් සිදුවන්නේ ඉන්ධන බෙදා හැරීම අඩාල වීම බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා සියලුම බවුසර් රියදුරන්ට පැමිණෙන ලෙස පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය දැනුම් දී තිබෙනවා. ටැංකි රථ සමස්තයක් වශයෙන් බැලුවොත් 90% පමණ මේ වෙනකොට සේවයට වාර්තා කරලා තියෙනවා. ප්‍රවාහන ගාස් වැඩිම ප්‍රමාණවත්ද? ඇත්තටම ප්‍රමාණවත් නැහැ. මොකද ඛනිජ නීති සංස්ථාවේ සභාපතිතුමා අපෙන් ඉල්ලීමක් කළා. රජයේ විශාල මුදල් අරපොදුවේක ඉන්නවා. ඛනිජ නීති සංස්ථාවත් මුදල් අරපොදුවේක ඉන්නවා. අපිටත් ඒ සම්බන්ධයෙන් යම්කිසි සහයෝගයක් දෙන්න කියලා. 140කින් ඉල්ලුව එක 130කින් අපිට ලබා දුන්නා. ඊළඟ නැවතත් මාස දෙකකින් අපේ ප්‍රවාහන ගාස්තු මිල සූත්‍රය යාවත් කාලීන කරලා දෙන්න එතුමා ලිඛිත පොරොන්දුවක් අපිට අද දවසේ දෙනවා කිව්වා. ඔහුගේ කරපු ප්‍රකාශයේ විශ්වාසවන්තභාවය තබලා අපි ඊයේ හවස ඉඳන්ම ධාවනයේ කටයුතු කිරීමට ආරම්භ කරා. ඒ කියන්නේ මේ தত্ত্বය නැවත මගවා තව කොපමණ කාලයක් විතරයිද වැඩිම වුණොත් බදාදා හවස් වෙනකොට මේ ප්‍රශ්නය निराකරණය වෙන්න පුළුවන්. ඉන්දිය අපනයන ආනයන බැංකු සහාය මත ඇමරිකා ඩොලර් මිලියන 200ක ණය මුදලින් ඉන්ධන ලබා ගැනීමට තීරණය කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඉන්දියානු අපනයන ආනයන බැංකු සහාය මත අපිට ලබා දීලා තිබෙන ඇමරිකානු ඩොලර් මිලියන 200ක කෙටි කාලීන ණය පහසුකම් යටතේ ඩීසල්, පෙට්‍රල් සහ ජෙට් A1 කියන ඉන්ධන වර්ගයන් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කමිටුව අනුව පසුගිය 22 වෙනිදා ටෙන්ඩර් පත් කැඳෙව්වා. එන 29 වෙනිදා සිදු කරන ලද ඒ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය අනුව ඉන්දියානු IOC සමාගම ඒ සඳහා ලන්සු තබලා තිබුණා. ඒ අනුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව යෝජනා කරපු ආකාරයට ඒ ප්‍රසම්පාදන පිරිනැමීම සඳහා කැබිනට් මණ්ඩලය ඊයේ දවසේ අනුමැතිය ලබා දුන්නා. එම ඩොලර් මිලියන 200ක මුදල තුල අපිට අවශ්‍ය ඉදිරි නෞකා 4ක ඒ ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය ඊයේ දවසේ ලබා දීලා තියෙනවා. අද දිනේදී විදුලිය කප්පාදුවක් සිදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. රාමසන් දිනය නිමිත්තෙන් විදුලි කප්පාදුව අත්හිටු වීමට තීරණය කළ බවයි එම කොමිසම පවසන්නේ. අඩු ආදායම්ලාභී පවුල් සඳහා මූල්‍ය දීමනාවක් මේ මාසයේ සිට ජූලි මාසය දක්වා ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ලෝක බැංකුව ආධාර යටතේ මෙම සහන සැලසීම ක්‍රියාත්මක අතර සමෘද්ධිය ඇතුළු දැනට ලබා දෙන සියලු දීමනා ඉහළ නැංවීමද සිදු කරන බව අමාත්‍ය ශ්‍රේහාන් සේමසිංහ මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් මේ මහතා මෙම අදහස් පළ කළා. දීමනා ලබන ප්‍රධාන කාණ්ඩ 4ක් ඉන්නවා අපේ රටේ. වැඩිහිටි දීමනාව ලබන, ආබාධිත දීමනාව ලබන, වහුගඩු රෝගී දීමනාව ලබන පුරවැසියන් සහ සමෘද්ධි දීමනාව ලබන පුරවැසියන්. ප්‍රධාන වශයෙන් පවුල් ඒකක මිලියන 3.4ක ප්‍රමාණයකට අමතර දීමනාවක් ලබා දෙන්න මැයි මාසයේ ඉඳලා පටන් ගන්නවා. ඒ සඳහා ඇස්තමේන්තුගත වියදම එක මාසයකට රුපියල් මිලියන 4,455යි. ඒ අනුව රුපියල් මිලියන 13,364ක මුදලක් වැය කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. රුපියල් 2,000ක් ලබන වැඩිහිටි දීමනාව 5,000ක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. අවුරුදු 100ට වඩා වැඩිහිටි දීමනාව ලෙස දැනට රුපියල් 5,000ක් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තවත් රුපියල් 2,500ක මුදලක් ලබා දෙන්න අපි කටයුතු කරනවා. වැඩිහිටි දීමනාව ඉල්ලලා පොරොත්තු ලේඛන ගත කරලා තියෙන වැඩිහිටියන්ට 5,000ක දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. ආබාධිත දීමනාව ලෙස රුපියල් 5,000ක් ලබන ප්‍රතිලාභීන්ට අමතර 2,500ක මුදලක් ලබා දීලා එය රුපියල් 7,500ක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. වගේම ආබාධිත දීමනාව දැනට හඳුනාගෙන පොරොත්තු ලේඛනවල ඉන්න කණ්ඩායම් වලට රුපියල් 5,000ක අමතර දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. වහුගඩු රෝගී දීමනාව දැනට රුපියල් 5,000ක දීමනාවක් අපි ලබා දෙනවා. එය රුපියල් 7,500ක් බවට පත් කරන්න කටයුතු කරනවා. පොරොත්තු ලේඛනවල ඉන්න කණ්ඩායම් වලට රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙනවා. ඒ අනුව දැනට රුපියල් 1,900ක සමෘද්ධි දීමනාවක් ලබන පවුලක් අමතරව රුපියල් 3,100ක මුදලක් ලබා දෙන්න කටයුතු කරනවා. රුපියල් 3,200ක දීමනාව ලබන පවුලකට අමතර රුපියල් 3,100ක දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. දැනට රුපියල් 4,500ක දීමනාවක් ලබන සමෘද්ධි පවුල් වලට අමතරව රුපියල් 3,000ක දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. මේ වෙනකොට පවුල් ඒකක 7,32,000කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි දීමනාව ලබා දෙන්න කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඔවුන් සියලු දෙනාටත් රුපියල් 5,000ක දීමනාවක් ඉදිරි මාස 3ක කාලය සඳහා ලබා දෙන්න කටයුතු කරනවා. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ වැඩපිළිවෙල සඳහා උපදෙස් ලබා දීමට අවශ්‍ය උපදේශකවරු පත් කිරීමේ යෝජනාව ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය අලි සප්‍රි මහතා පවසනවා. මෙරට පවතින බත්මන් අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති පළමු අධීරේ සාකච්ඡා සාර්ථකව පැවැත්වුණා.
උද්දමනය පාලනය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමේ අවශ්‍යතාව එම සාකච්ඡාවලදී තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට විදෙස් ණයවාරික ගෙවීමද తాවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මෙරට ණය තිරසර නොමැති බැවින් ණය හිමියන් සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තීරණයක් ගන්නා ලෙසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇති බවයි මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරන්නේ. මෙවන විටත් ලෝකයේ සිටින ප්‍රමුඛ පෙළේ ණය හිමියන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කර ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් කටයුතු කිරීම සඳහා නීති උපදේශකවරයෙකු සහ මූල්‍ය උපදේශකවරයෙක් පත් කර ගැනීම සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙවන විටත් ඒ සඳහා නම් යෝජනා වී තිබෙනවා. එම යෝජනා ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා පවසන්නේ. එම පත් කරගන්නා උපදේශකවරුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමෙන් පසුව එහි සාර්ථකත්වයේ මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි වැඩසටහන් ක්‍රියාත්මක වනවා. මාසයක් පුරා පැවති රාමසාන් උපවාසය අවසන් කර අලුත් සඳ දැකීමත් සමග ඉස්ලාම් බැතිමතුන් ඊදුල් ෆීතර් උත්සවය අද සමරනවා. සියලු ඉස්ලාමීය බැතිමතුන්ට ප්‍රීතිමත් රාමසාන් මංගල්‍යයක් වේවා යන්න ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රාර්ථනයයි. ඉස්ලාමීය දිනදර්ශනයේ නවවන මාසයේ රාමසාන් මාසයයි. රාමසාන් උපවාසයේ නිමාවට පත්වීමත් සමග පළමු සඳ දැකීමෙන් පසුව ඊදුල් ෆීතර් රාමසාන් උත්සවයේ දැඩි භක්තියෙන් සැමරීම ඉස්ලාම් බැතිමතුන් සිදු කරන්නේ ප්‍රීතිමත් බවින් යුක්තවයි. ශ්‍රී ලාංකිකයන් නෝම්බි යනුවෙන් හඳුන්වන්නේ මෙම රාමසාන් උපවාස සමයයි. දුප්පතුන්ට සහ ඥාතීන්ට දානමාන දීම් පරිත්‍යාග ලබා දීම් සිදු කිරීම යුතුයකමක් බවයි ශුද්ධ වූ අල් කුරානයේ සඳහන් වන්නේ. ඉස්ලාම් බැතිමතුන් අනුගමනය කළ යුතු ධර්ම කරුණු පහෙන් එකක් ලෙසද එය සැලකෙනවා. සියලු ඉස්ලාමීය බැතිමතුන්ට මෙම රමසාන් මංකල්ලයෙන් පසුව එළඹෙන කාලය සතුට සුවය සහිත කාල පරිච්ඡේදයක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රාර්ථනා කර සිටිනවා. සියලු ආගමික ශාස්ත්‍රවරුන්ගේ දර්ශනය විමුක්තිය උදා කර ගැනීම පිළිබඳ පදනමක පිහිටුවා තිබෙනවා. ආගම විසින් උගන්වනු ලබන සමාජ ධර්මතා සමාජ යහපතට හේතුවන ලෙස යොදා ගැනීමට සියලු දෙනාට වගකීමක් ඇති බවද ජනාධිපතිතුමා සිය රාමසාන් දින පණිවුඩයෙන් සඳහන් කර සිටිනවා. බෑතර රාමසාන් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ මුළු රටම අභියෝගාත්මක කාලයකට මුල පුරා ඇති මෙම වකවානුව තුළ සමාජයේ අනෙකුත් පුද්ගලයන් පිළිබඳවද සංවේදී වෙමින් පරිත්‍යාගශීලීත්වයේ කෙරෙහි සිත නැඹුරු කරන්නයි සියලු දෙනාකින් ඉල්ලා සිටින බවයි. එකිනෙකා කෙරෙහි දයාබරත්වයත් අප්‍රමාණ සහෝදරත්වයත් සහනශීලී පිළිවෙත මුල් කොට ගනිමින් උදාර මාතෘ භූමියක් ගොඩ ගැනීම උදෙසා වූ අධිෂ්ඨානයේ සහිත රාමසාන් දිනයක් වේවායි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රාර්ථනා කර සිටිනවා. ගාලු මෝදර උද්ඝෝෂණය 25 වන දිනටත් අද පැවැත්වෙනවා. එම උද්ඝෝෂණයට සහභාගී වී සිටින පිරිසක් අද පෙරවරුවේ අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැදක උන්වහන්සේ වෙත කරුණු පැහැදිලි කර තිබෙනවා. නිර්පාක්ෂික අරගලයේ ලෙස නම් කර ඇති මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටින පිරිස් ගාලු මෝදර සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයෙහි නිරතව සිටිනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසෙන දොරටු අසල කුඩා වේදිකාවක් ඉදි කරමින් ඔවුන් විරෝධතාවයෙහි නිරත වන්නේ මෙලෙසින්. අර්ලීකහ මන්දිරයේ ඉදිරිපිට අද 8 වන දිනටත් විරෝධතාව පැවැත්වෙනවා. පොලිසිය ආරක්ෂාවද තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. බෑතරගාල්ල ප්‍රදේශයේදීද රජයට විරෝධය පළ කිරීමේ උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. විරෝධතාවයට සහාය පළ කරමින් ඊයේ රාත්‍රියේ ගාලුපුර අන්තරාගමික කමිටු සමාජිකයන්ද ඊට එක්ව සිටියා. වීදි නාට්‍ය ඇතුළු විශේෂාංග ඉදිරිපත් කරමින් ඔවුන් සිය විරෝධය පළ කළා. ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවෙමින් පූජෝ මල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම උදෙසා කටයුතු කරන බවට දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ මහතා චෝදනා කරනවා. ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ නායකත්වයේ දෙන මේ සංඝ සමුළුව අපි යෝජනා කරනවා මේක චම්පික රණවකගේ 43 වෙනි බලකායේ ඕමල්පේ සෝභිත හාමුදුරුවෝ නායකත්වයේ දෙන නිකායක් විසින් කරන ලද මහා සංඝ සමුළුවක් විදියට. තමන්ගේ නායකයා 43 වෙනි බලකායේ නායකයා පාටලී චම්පික රණවක සමග දේශපාලනයේ යෙදෙන කඩුවෙල මහනගර සභාවේ බෝසෙත් කලහේපතිරණ තමයි මේක සංවිධානය කරන්නේ. මේ රටට අවශ්‍ය සර්වපාක්ෂික රජයක් නම් අන්තර්කාර රජයක් නම් එය තීරණය කිරීමේ අයිතිය තියෙන්න ඕනේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට. අද එක පැත්තකින් පොදු ජන පෙරමුණේ മന്ത്രിවරුන්ට
බලහත්කාරයෙන් කියනවා ස්වාධීන වෙන්න කියලා. අනිත් පැත්තෙන් කියනවා රටේ ජනවරමෙන් බිහි වෙච්ච අපේ අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාට තනතුරෙන් ඉවත් වෙන්න කියලා. මහානායක ස්වාමින් වහන්සේලා අද තනිකරම මේ ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ විසින් පාලනය කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. මේ මුළු සංඝ සමාජයේ මතය නෙමෙයි ඕමල්පේ සෝබිත හාමුදුරුවෝ නියෝජනය කරන්නේ. සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සාධනීය පියවරක් බව වෙළෙන්දන් මෙන්ම පාරිභෝගිකයන්ද පවසනවා. ඊයේ නිකුත් කළ නව ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු නාඩු ස්ටීම් සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 220ක් වනවා. ස්ටීම් සුදු සහ රතු සම්බා කිලෝවක උපරිම මිල වන්නේ රුපියල් 230ක්. සුදුරු සම්බා හැර දේශීය කීරි සම්බා කිලෝවක මිල රුපියල් 260ක්. පාර්ලිමේන්තුවත් දාලා දෙන ඉතින් හොඳයි ඒක. පාර්ලිමේන්තුවත් දාලා දෙන නැත්නම් වැඩි ගානට මිනිස්සු ඉක්කොනත් සුදු කැකල මොනවා කරේවා දාලා නැහැ නේද ඉතින්. ඒවත් ඉතින් මොන හරි මේ අඩු මිලකට දුන්නා නම් හොඳයි මහජනයාට. පාර්ලිමේන්තුවත් දැම්මට ඉතින් ඒ මිලට ඇත්තෙන්නේ නැහැ. ඉතින් දානවා අයින් කරනවා. පාර්ලිමේන්තුවත් නැහැ ඕන ගානට විකුණන්න තියෙන්නේ. ඉතින් නාඩු සම්භාවිත මිලද තාම හරියට පාර්ලිමේන්තුවක් නැහැ දාලා. මේ කිව්වට ගන්න තැනක් නැහැනේ. කොහෙද තියෙන්නේ බඩු නැහැ. පාර්ලිමේන්තුවක් තියනවා නම් හොඳයි. දැම්ම නම් ඒක ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. එච්චරයි අපි කියන්නේ. දැන් වල එක ගණන්. ඒක විදිහට තියෙන එක ගණන්. කඩ තියෙන කඩ ඔක්කොම වහලා. පාර්ලිමේන්තුවේ බඩු දෙන්න බෑ. ආල් වලට විතරක් දාලා වෙන්නේ නැහැ. ඉතින් අනිත් ඒවාලත් දාන්න ඕනේ පාලන මිලක්. අපි කැමති පාලන මිලකට යනවා නම්. අපිට ඉතින් කොයි එකට පාලන මිලක් ඕනේ. ඉතින් හැම එකටම කියලා නෑනේ ඉතින්. අඩු ආදායම් ලාභීන් සඳහා වියලි ආහාර මරු ලබා දීමේ මොනරාගල දිස්ත්‍රික් වැඩසටහන වැල්වායේදී ක්‍රියාත්මක කෙරුණා. ඒකාබද්ධ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙසයි මෙය ක්‍රියාත්මක වන්නේ. අඩු ආදායම්ලාභී පවුල් වෙත වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් බැගින් ලබා දීම මනුදම් මෙහෙවර වැඩසටහනට සිදු කෙරෙනවා. වැල්වාය සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේ පැවති වැඩසටහනේදී හුලන්දාව ගල්ටැම් මණ්ඩිට සහ සිරි විජයපුර යන ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් 50කට වියලි ආහාර මළු ලබා දුන්නා. මේ වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි. හේමාස්, මාස් හෝල්ඩින්ග්ස් හා CBL යන ආයතන මේ වෙනුවෙන් සම අනුග්‍රාහක දායකත්වය දක්වන අතර සර්වෝදය ආයතනය වැඩසටහනේ මෙහෙයුම් සම්බන්ධීකරණය සිදු කරනවා. ආර්ථික අපහසුතාවට පත් ඇති මේ අවස්ථාවේ මෙවැනි සත්කාරයක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනතාව සිය ස්තුතිය පළ කළා. ගම්වල ඉන්න දිනුදු ජනතාවට මේ වියලි බඩු මල්ල ගොඩක් වටිනවා. ඇත්තටම අද වගේ දවසක මේ ආයතන සියල්ල එකට එකතු වෙලා මේ කරන මනුදම් මෙහෙවර ඊටාම මනුදම් මෙහෙවරක්ම තමයි. මනුදම් මෙහෙවර යටතේ ලබා දෙන මේ ආහාර මල්ල ඊටාමත් දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් නිකුත් කරන අවස්ථාවක්. ඒ වෙනුවෙන් මගේ අවංක ස්තුතිය පුද කරනවා. ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්නයන් අභාව ප්‍රාප්ත වේ තිබෙනවා. සිංහල සිනමාවේ දුෂ්ටයා ලෙස විරුධවලීලත් විල්සන් කරුණාරත්නයන් සටන් නළුවෙකු ලෙස ජනප්‍රියත්වයක් උසුලුන් ලැබුවා. 1970 සිට දශක 3ක් පුරා සිංහල සිනමාවේ නැතුවම බැරි සටන් නළුවෙකු ලෙසයි වින්සන් කරු පෙනී සිටියේ. හදවත් නැත්තෝ ජීවන කංකා සරදියල්ගේ පුතා කෝහතුරු ඇතුළු ජනප්‍රිය චිත්‍රපට රැසක ඒ මහතා සිය දක්ෂතා දැක්වුවා. මේ යන විට 79 වන විහි පසු වූ විල්සන් කරුණාරත්න කලක් රෝගාතුරව පසු වුණා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතයි. දැන් විදේශ පුවත්. ඉන්දියාවේ උද්දමනයේ ඉහළ යාමත් සමග රට පෞද්ගලික පාසල්වල ඉගෙනුම ලබන දරුවන් ඉවත් කර ගැනීමට බොහෝමයක් දෙමව්පියන්ට සිදුව තිබෙනවා. පසුගිය වසර දෙකක කාලය තුළදී දරුවන් මිලියන 4ක් පමණ පෞද්ගලික පාසල් වලින් ඉවත් කර රජයේ පාසල් වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් පසුව ලොව සෑම රටක්ම දැඩි ආර්ථික අවපාතයකට මුහුණ දී සිටිනවා. උද්දමනයේ ඉහළ යාමත් සමග සෑම ක්ෂේත්‍රයකම අය කිරීම වැඩි කිරීමට සිදු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ. ඒ හේතුවෙන් ඉන්දියාවේ පෞද්ගලික පාසල්වල අය කරන ගාස්තු 10%කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමග දෙමව්පියන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා. 2020 වසරේ සිට ඉන්දියාව මෙම තත්ත්වයට මුහුණ පා සිටින බව එරට ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. තරගකාරී රැකියා වෙළඳපොළට සරිලන පරිදි දරුවන් ගොඩනැගීම සඳහා පසුගිය දශක දෙකක කාලය තුළදී ඉන්දියාවේ දෙමව්පියන් තම දරුවන් පෞද්ගලික පාසල්වලට ඇතුළත් කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබුණා. යුක්‍රේනයේ ඔඩේසා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ මිසයිල් ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මිසයිල් ප්‍රහාරයේ ගොඩනැගිල්ලකට එල්ල වී ඇති අතර හටගත් ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන කණ්ඩායම් දැඩි පරිශ්‍රමයක් දරන අයුරු මාධ්‍ය වාර්තා කළා. මේ අතර මරියුපෝල් ප්‍රදේශයෙන් ජනතාව විවත් කරගන්න ආකාරය දැක්වන වීඩියෝවක් රුසියා ආරක්ෂක අමාත්‍යාංශය මාධ්‍යයට නිකුත් කළා.
සති කිහිපයක් තිස්සේ මරියුපෝල් නගරයේ ගැටුම් උත්සන්න ඇති අතර ඉදිරි දින කිහිපය ඇතුළතදී එහි සම්පූර්ණ බලය රුසියාව අත්කරගනු ඇති බවයි යුද විශ්ලේෂකයන් පින්පාතින්නේ. එමෙන්ම නගරයෙන් පලා සිවිල් බැසියන් සඳහන් කරන්නේ යුක්‍රේන හමුදාව ඉන් පිටව යාමට ඉඩ ලබා නොදුන් බවයි. මරියුපෝල් නගරය තුළ සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදා ගැනීම දිගින් දිගටම සිදු කිරීම සම්බන්ධයෙන් යුක්‍රේන හමුදාවට දැඩි චෝදනා එල්ලවනවා. එයත් සමගින් ITN මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙතකින් නිමාවට පත් වෙනවා. ඔබට සුබ දවසක්.